බලන්න ආදරණීය දරුවෙනි අපි මේ සම්බන්ධ වෙන්නේ 11 ශ්‍රේණිය සිංහල සාහිත්‍ය සංග්‍රහයේ 13 වන පාඩම අපට වැසිකිළියක් පාඩමේ විචාර ප්‍රශ්න තමයි අපි මෙතනදී අපේ සැලකිල්ලට බඳුන් කරන්නේ. එතකොට එම විචාර ප්‍රශ්න කෙරෙහි අපේ අවධානය යොමු කරමු. මෙතන මම ආදර්ශ විචාර ප්‍රශ්න 3ක් සාකච්ඡා කරනවා. ඒ වගේම මේ ආදර්ශ විචාර ප්‍රශ්න ඔබට විචාර ලිවීම සඳහා යම් මඟ පෙන්වීමක් වෙයි. ඒ වගේම මේවා හුදෙක් ආදර්ශ විචාර ප්‍රශ්න. හැබැයි ඔබටම ස්වාධීනව ඔබ මේ කියන මාතෘකා යටතේ ඔබටම ස්වාධීනව ඔබ විචාර ලියලා පුරුදු වෙන්නට අවශ්‍යයි. ඊට අමතරව මේ පාඩම ඇසුරෙන් තවත් වෙනත් විචාර මාතෘකා යටතේ විචාර ලියලා පුරුදු වෙන්නට පුහුණු වෙන්නට අවශ්‍යයි. ඒකත් විශේෂයෙන්ම සිහි තබා ගන්න. බලන්න විචාර ප්‍රශ්නාංක 1 වැසිකිලි සැකසීමේ ව්‍යාපාරයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ජයගනු ලැබුවද එය භාවිත කිරීමේ ජයග්‍රහණය ලැබුවේ කතකයා බව අපට වැසිකිලියක් කෙටි කතාව ඇසුරෙන් එක් කරුණකට උදාහරණ දෙකක්වත් සපයමින් සාකච්ඡා කරන්න. දැන් මෙහෙම දීපු හැටියම ඔයගොල්ලෝ දන්නවා මේ ਵਿਚාරය ලකුණු 15ක ਵਿਚාරයක් බව. කොටස් දෙකකට කඩලා තියෙනවා. එක කොටසකින් අපි පෙන්눔 කරන්නට ඕනේ මේ වැසිකිලි සැකසීමේ ව්‍යාපාරයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කෙසේ හෝ ජයගත් බව. ඊට පස්සේ දෙවෙනි කරුණ යටතේ අප පෙන්වන්නට අවශ්‍යයි උදාහරණ ඉදිරිපත් කරමින් එය භාවිත කිරීමේ ජයග්‍රහණය ලැබුවේ එහෙම නැත්නම් වැසිකිලිය සැදුවාට එය භාවිත කරන්නට පටන් ගත්තේ භාවිත කිරීමට මුල පිරුවේ මේ කෙටි කතාවේ සිටින කතකයා වන මේ ලොකු මල්ලී බව. එතකොට බොහොම පැහැදිලිව තේරුම් ගන්න ලකුණු 15 විචාරයක් ලියනකොට මේ එක කරුණකට ඔබ උදාහරණ උපුටා ගැනීම දෙකක් දැක්විය යුතුයි. ඒවා විචාරයට අදාළව පැහැදිලි කළ යුතුයි. ඒ දේ මතක තබා ගන්න ලකුණු 15 ප්‍රශ්නයට ඔබට උදාහරණ 4ක් දක්වන්නට අවශ්‍යයි ඔබ. උදාහරණ 4ක්. එතකොට උදාහරණ 4ට ලකුණු 4යි. එම උදාහරණ පැහැදිලි කිරීමට ලකුණු 11යි. එතකොට සමස්ත ලකුණ ඔබට ලැබෙන්නේ ලකුණු 15න් කීයද කියලා ඒ විදිහටයි. එතකොට සාර්ථක විචාරයකට ලකුණු 15න් 13ක් 15න් 12ක් ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ නිසා ඊට පුරුදු පුහුණු විය යුතුයි. බලන්න විචාරය ආරම්භ කරලා තියෙනවා කෘතිය, කතුවරයා, අරමුණ මෙන්න මේ කියන දේවල් සඳහන් කරමින්. හැබැයි මෙහෙම කළා කියලා ඔබට අමුතුවෙන් මෙතන ලකුණක් ලැබෙන්නේ නැහැ ඔබට. නමුත් සාමාන්‍යයෙන් අපි විචාරයේදී එහෙම ආරම්භයක් අරගන්නට එක හේතුවක් තමයි දරුවා මේ විචාරය ලියලා තියෙන්නේ මෙම පාඩම පිළිබඳව අවබෝධයකින් යුක්තවද කියන එක එකෙන් මැඩ බැලෙනවා. ඒ නිසා මේ දේවල් නිවැරදිව ඔබ ලිවිය යුතුයි ආරම්භය. බලන්න සිංහල සාහිත්‍ය වංශයේ සුවිශේෂී කෙටි කතා කරුවෙකු ලෙස විචාරක අවධානය දිනාගත් කේ ජයතිලක මහතාගේ නොනිමි සිත්තම හා තවත් කෙටි කතා කෘතියෙහි දැක්වෙන අපට වැසිකිලියක් නම් කෙටි කතාවට මූලාශ්‍ර වී ඇත්තේ 20 වන සියවස මුල් භාගයේ මෙරට ගම්වැසියන් වැසිකිලි භාවිතයට ක්‍රමයෙන් හුරු කරවනු ලැබූ අයුරුයි. එතන මේක විශාල අභියෝගයක්. මේ අභියෝගය මේ එක දවසකින් කරන්න පුළුවන් එක දවසකින් ජයගත හැකිව තිබූ දෙයක් නෙවෙයි. මේ සඳහා සැලකිය යුතු යම් කාලයක් ගත වෙලා තියෙනවා. එතකොට අපි කෘතිය ගැන කිව්වා නොනිමි සිත්ත මහා තවත් කෙටි කතා. කෙටි කතාවේ නම අපට වැසිකිලියක්. කතුවරයා කේ ජයතිලකයන්. එතකොට මේ වගේ මූල ආරම්භයක් ඔබට ලබා දෙන්නට පුළුවන් උපරිම පේලි 3ක 4ක. ඊට පස්සේ ඔන්න අපි අපේ ਵਿਚාරයට යමු වෙනවා. විචාරය අපට පැහැදිලි කරන්නට තියෙන්නේ මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැසිකිලි සෑදීමේ ව්‍යාපාරයෙන් ජයගත් ආකාරයත් ඒ වගේම වැසිකිලි භාවිත කිරීමේ අභියෝගයෙන් ජයගත්තේ මේ කෙටි කතාවේ ඉන්න ලොකු මල්ලී හේවත් කතකයා වන බව. එතකොට ඔන්න අපි විචාරයට පිවිසිලා තියෙනවා රෝමි ඉලක්කම් අංක 1 කියලා මෙතන යොදලා තියෙනවා. එසේ යොදන්නත් පුළුවන්, යොදන්න නැතුව ඉන්නත් පුළුවන්. නමුත් පැහැදිලිතාව සලකලා රෝමි ඉලක්කම් අංක 1 කියලා දාලා එම පළමු කරුණට අදාළව උදාහරණ දෙකක් දක්වමින් පැහැදිලි කිරීම කරනවා නම් අර විචාරය බලන ගුරුවරයාටත් ඒ යම්කිසි විදියක පහසුවක් පැහැදිලිතාවක් වෙන්නට පුළුවන්. හැබැයි මෙතන රෝමි ඉලක්කම් අංක 1 දැමිය යුතුයි කියලා නීතියක් නැහැ. නමුත් එහෙම දැම්මත් වරදක් නැහැ. මොකද පැහැදිලිව එතකොට ඒ කරුණු ටික
පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙන ආකාරය ඔබගේ විචාරය ඇගීමට ලක් කරන ගුරුවරයා හෝ ගුරුවරියටත් අවබෝධ වෙනවා. එතකොට මෙන්න අපි කියනවා. දැන් මෙතනදී මම සමහර විට උපුටා ගැනීම කිහිපයක් යොදලා තියෙන්න පුළුවන්. පැහැදිලිනේ. බලන්න. රෝමි ඉලක්කම් අංක 1. කෙටි කතාවට පාදක වන යුගය 1924 තරම් ඈතකට දිවයයි. අදින් අවුරුදු 100කට පමණ පෙර. එතකොට 1924 කියලා අපි අඳුනගන්නේ කොහොමද? නිශ්චිත වර්ෂය. ඒකට හේතුව තමයි අර අලුතෙන් සාදන ලද වැසිකිළියේ උඩ උළුවස්සර උඩින් කොටා තිබුණයි කියලා කියනවා 1924 12/1 කියලා. අන්න එතනින් අපිට කතුවරයා යම්කිසි ඉඟියක් පළ කරනවා මේ සිදුවීම සිද්ධ වෙන්නේ ඊතරම් අතීතයක බව. කුමරු ගොවිතැනින් යැපුණු එම ගැමි සමාජයේ ගංගොඩවල වැසිකිළි භාවිතයක් නොතිබූ බව කතුවරයා දක්වන්නේ ගමට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හා කතකයාගේ පියාවන හේරත් සමග ඇතිවන මෙම සංවාදයෙන්. එතකොට මම පළවෙනියෙන්ම අරගෙන තියෙනවා උදාහරණ අවස්ථාවක්. ඒ තමයි මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වැසිකිළි සෑදීමේ ව්‍යාපාරයෙන් ජය ගන්නට සිදු වුණේ මෙන්න මෙබඳු ගැමි සමාජයක ජනතාවක් එක්ක කියන වග. අඩුම තරමේ වැසිකිළියක් ගැන අහලවක්වත් නැති සමාජයකුත් ඒ හරහා තිබුණා. ඒ තුල තිබුණා. එතකොට මෙවැනි පරිසරයක තමයි මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ හැම නිවසකටම පාහේ වැසිකිළියක් හදන්නට කටයුතු කරන්නේ හොඳින් හරි නරකින් හරි. නේ බලන්න ඔන්න උදාහරණය දීලා තියෙනවා. ඔව් පල්ලෙහා තියෙන්නේ වෙල්යාය. ඊට එහායින් තවත් ගංගොඩැල්ලක් තියෙනවා. පටබැඳිගේ හේරත් කියන්නේ නේද? එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අහනවා ඒ ගෙවල් වලට වැසිකිළි තියෙනවද? එතකොට පටබැඳිගේ හේරත් කියනවා එහෙම දෙයක් ගැන අහලවත් නැතුව ඇතිමයි හිතේ. නේ එහෙම දෙයක් ගැන අහලවත් නැතුව ඇතිමයි හිතේ. එතකොට අන්ත අසරණ වැසිකිළි කියන වචනේවත් අහලා නැති, කක්කුසි කියන වචනේවත් දන්නේ නැති ඊටාම අඩු පහසුකම් යටතේ විසු සමාජයේ අඩියක ජීවත් වෙච්ච ජනතාවකුත් එම ගැමි සමාජය තුල ඉඳලා තියෙනවා. එතකොට පටබැඳිගේ හේරත්ලා ඒ තත්වයටම පත් නොවුනත් පටබැඳිගේ හේරත්ලත් මෙම කටයුතු සඳහා භාවිත කළේ තමන්ගේ නිවස ආශ්‍රිතව තිබුණු කැලය. මෙවැනි ගැමි සමාජයක වෙසෙන ගමේ නිවෙස්වල වැසිකිළියක් ගානේ සෑදවීම සැබවින්ම සෞඛ්‍ය පරීක්ෂකවරයාට විශාල අභියෝගයක් වූවාට සැක නැත. එබැවින් වැසිකිළි භාවිතයේ ඇති වැදගත්කම, සෞඛ්‍ය ආරක්ෂිත බව ගැමියන්ට තේරුම් බේරුම් කර දීමට ඔහුට කාල වේලාවක් නැත. හෙතෙම උත්සාහ දරන්නේ හොඳින් හෝ නරකින් ගැමියන් ලවා වැසිකිළි සෑදවීමටයි. ඒ ඔවුන් බිය ගන්වාය. එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට තිබුණු අභියෝගය සුළුපටු නොවේ. වැසිකිළියක් පිළිබඳ අහලවත් නැති, වැසිකිළි කටයුත්ත සඳහා කැලෑව පාවිච්චි කරන ජනතාවකට හැම ගෙදරකටම වැසිකිළියක් ගානේ සෑදවීම ඔහුට විශාල අභියෝගයක්. ඒ නිසාම දෝ මන් දන්නේ නෑ ඔහුට ඒ වැසිකිළි භාවිතයේ ඇති වැදගත්කම, සෞඛ්‍ය ආරක්ෂිත බව ගැමියන්ට තේරුම් බේරුම් කරලා දෙන්නට ඔහුට කාල වේලාවක් තිබුණු නැති බව තමයි අපිට මේ කෙටි කතාවෙන් පැහැදිලි වෙන්නේ. හැබැයි ඊට පසු කාලීනව ඒ කියන්නේ 1924න් පසු 1940 ගණන් 50 ගණන් වෙනකොට මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් මේ වැසිකිළි භාවිතයේ ඇති වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර දියත් කරලා තියෙනවා පසු කාලීනව. නමුත් මේ කියන යුගයේ මේ මුල්ම යුගයේ එබඳු තත්වයක් තිබුණු නැති වගක් තමයි මෙතන මේ කෙටි කතාව හරහා පැහැදිලි කරන්නේ. බලන්න මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එක්තරා ආකාරයකින් මේ සිදු කරන්නේ තර්ජනයක්. හොඳින් හෝ නරකින් හෝ වැසිකිළියක් හැම නිවසකම සෑදවීම ඔහුගේ ඒකායන ප්‍රාර්ථනය, ඒකායන බලාපොරොත්තුව. ඒතර ඒ නිසා ඔහු අර කෘත්‍රිම ලෙස ඔහුට කටපාඩම් වුණු නියෝගය ඔහු මේ පටබැඳිගේ හේරත්ගේ නිවස ඉදිරිපිටටත් ඇවිල්ලා ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් ඒ නියෝගය හෙළිදරව් කරනවා. බලන්න. සුමාන දෙකක් ඇතුළත වැසිකිළියක් හදන්න ඕන. මම ආයිමත් සුමාන දෙකකට පස්සේ එනවා. එතකොට වැසිකිළියක් හදලා නොතිබුණොත් නඩු දානවා. එහෙම කළොත් උසාවි ගිහින් දඩ කන්න වේවි. ඒතර එතනින්ම පැහැදිලි වෙනවා මේ වැසිකිළිය සාදවන්නේ වදෙන් පොරෙන්. එහෙම නැත්නම් බලෙන්. පැහැදිලිද? කිසිදු ගැමි ජනතාවගේ පෙළඹවීමකින් තොරවයි. එතකොට කෙදිනකවත් නේද වැසිකිළියක්
භාවිත කර නොමැති පටබැඳිගේ හේරත්ලාගේ පවුල වැනි පවුල්වලට සෞඛ්‍ය පරීක්ෂකවරයා වැසිකිළියක් සාධන ආකාරයේ ගැනවත් පැහැදිලි කර දීමට තරම් කාරුණික නොවිය. ඔහු හැම වතාවකදීම බලාපොරොත්තු වන්නේ තම අන ක්‍රියාත්මක වනු දැකීමයි. හැම මොහොතකම ඔහු බලාපොරොත්තු වෙන්නේ Tamanගේ අන ක්‍රියාත්මක වනු දැකීමයි. බලන්න. වල කපන්න පටන් ගත්තේවත් නැතුවයි තාම නෑ ගෑවේ. තව සුමාන දෙකකින් වැඩි ඉවර කරලා නොතිබුණොත් බලාගත හැකි කාටද වරදින්නේ කියලා. බලන්න. වල කපන්න පටන් ගත්තේවත් නැතුවයි තාම නෑ ගෑවේ. තව සුමාන දෙකකින් වැඩි ඉවර කරලා නොතිබුණොත් බලාගත හැකි කාටද වරදින්නේ කියලා. පැහැදිලිවම තර්ජනාංගුලියක් නේ තර්ජනය කිරීම සඳහා ඔසවන ඇඟිල්ල දිගු කරලම මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා බැනවදින්නට ඇති අපට මැවිලා පේනවා. එතකොට බොහොම පැහැදිලි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට බියෙන් නීතියට බියෙන් පැවති රජයට බියෙන් ඉංග්‍රීසි ආණ්ඩුවට බියෙන් මේ පටබැඳිගේ හේරත්ලාගේ පවුල් වැනි පවුල්වල අය වැසිකිලි හදන්නේ හුදෙක් නීතියට බියෙන් මිස එම අවශ්‍යතාවය සඳහාම නෙවෙයි. පැහැදිලිද? බලන්න හේරත්ලා ඇතුළු ගැමියන් අවසානයේදී වැසිකිලි තනා නිම කරන්නේ එහි ඇති සැබෑ වටිනාකම හඳුනාගෙන නොව උසාවි ගානේ රස්තියාදු වීමට ඔවුන් අකමැති වූ නිසාමයි. උසාවි ගානේ රස්තියාදු වෙන්නට ඔවුන් අකමැති වෙච්ච නිසා තමයි ඔවුන් මේ විදිහට මේ වැසිකිලි සෑදීම සිදු කරන්නේ. පැහැදිලිද? වැසිකිළිය තනා නිම වූ නමුත් අපි කිසිවෙක් එය පාවිච්චි නොකළෙමු. මේ පැහැදිලිවම ඒක කියලා තියෙනවා කතුවරයා. වැසිකිළිය හදලා ඉවර වුණාට අපි කවුරුත් ඒක පාවිච්චි කළේ නැහැ. පැහැදිලිද? නීතියෙන් ගැලවීමට සෞඛ්‍ය පරීක්ෂකවරයාටත් අපටත් අවශ්‍ය වූයේ ගොඩනැගිල්ල පමණකි. පැහැදිලි. එතකොට බොහෝම පැහැදිලි. මෙතන පැහැදිලිවම කියලා තියෙනවා වැසිකිළිය හදලා ඉවර වුණාට අපි කවුරුත් ඒක පාවිච්චි කළේ නැහැ. නීතියෙන් බේරෙන්නට වැසිකිළිය හැදුවා මිසක් එහි තියෙන වටිනාකම සෞඛ්‍ය ආරක්ෂිත බව එහි තියෙන වැදගත්කම මේ පටබැඳිගේ හේරත්ලා වැනි පවුල් වල අයට වටහා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. පැහැදිලිද? එසේ ඔවුන්ට එම දැනුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හරහා ලැබුණෙත් නැහැ. පැහැදිලිද? එතකොට මෙතන පැහැදිලිවම කියනවා නීතියෙන් ගැලවීමට සෞඛ්‍ය පරීක්ෂකවරයාටත් අපටත් අවශ්‍ය වූයේ ගොඩනැගිල්ල පමණක් බව. ඔන්න එතකොට අපිට මේ කරුණ පැහැදිලි. වැසිකිලි සෑදීමේ ව්‍යාපාරයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කෙසේ හෝ ජයගත්තා. වැසිකිලියක් සෑදීමට කිසිසේත්ම අදහසක් නොතිබුණු නේ වැසිකිලියක් සෑදීම පිළිබඳ කිසිසේත්ම අදහසක් නොතිබුණු මේ පටබැඳිගේ හේරත් වැනි පුද්ගලයන් පවා වැසිකිලි සෑදවීමට පෙළඹවීමට මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හැකි වුණා. නමුත් ඒ වුණාට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ කාර්යය සාර්ථක වෙන්නේ 50%යි. අර්ධ වශයෙන් වැසිකිළිය හැදුනා. නමුත් එය භාවිත කිරීම කියන දේ මේ පටබැඳිගේ හේරත්ලා වැනි පවුල්වල උදවිය අතින් සිද්ධ වුණේ නැහැ. එබැවින් කතකයාගේ නිවසේ සෑදෙන වැසිකිළියද හුදු සුදු අලියෙකුම විය. නිකම් පෙනුමට විතරක් තියාගෙන ඉන්න. එය කිසිවෙක් අදාළ කටයුත්තට පාවිච්චි නොකළහ. මුදලක් වියදම් කරලා හදාපු වැසිකිළිය. එහෙත් සෞඛ්‍ය පරීක්ෂකවරයා ගැමියන් ලවා වැසිකිලි සෑදීමේ අභියෝගය පමණක් ජයගත්තේ. ඔන්න පළවෙනි කරුණ යටතේ අපි පැහැදිලි කළා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැසිකිලි සෑදීමේ අභියෝගයෙන් ජයගත් බව. මෙන්න මේ පළවෙනි කරුණ අපි පැහැදිලි කළා. දැන් අපි පැහැදිලි කරන්නට යනවා මෙන්න මේ දෙවෙනි කරුණ. එය භාවිත කිරීමේ ජයග්‍රහණය ලැබුවේ කෙටි කතාවේ සිටින කතකයා. එහෙම නැත්නම් ලොකු මල්ලි. මේ කෙටි කතාව ඉදිරිපත් කරන තැනැත්තා. බලන්න. එහෙත් කෙටි කතාවේ කතකයා වන දරුවා නව පාසල් වාරයේදී සෞඛ්‍ය විද්‍යාව විෂය යටතේ ඉගෙන ගන්නා නව දැනුම සාම්ප්‍රදායික ගැමියන්ගේ ඇදහිලි හා විශ්වාස අභියෝගයට ලක් කරවීය. ඒ කියන්නේ ගමේදී ඔහු ලබා තිබුණු සාම්ප්‍රදායික දැනුම අර පාසලේදී ඉගෙන ගන්න විද්‍යාත්මක දැනුමත් සමග ගැටෙනවා. සෞඛ්‍ය විද්‍යාත්මක දැනුමත් සමග ගැටෙනවා. අන්න එතනින් තමයි මේ මූලික පියවර තැබෙන්නේ මේ දරුවා වැසිකිළිය භාවිත කරන්නට. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙතින් නොලැබුණු නිවසේ සමාජිකයන්ගෙන් නොලැබුණු සෞඛ්‍ය විද්‍යාත්මක දැනුමක් මේ දරුවා පාසලේදී ලබනවා. පාසල් අධ්‍යාපනයේ තියෙන වැදගත්කම
මෙහිදී ඉස්මතු කරනවා. දරුවාට සමාජයෙන් නොලැබුණු දැනුම පාසල තුල විෂයක් කරහා ලැබෙනවා. බලන්න එමෙන් වැසිකිලි භාවිත නොකිරීමෙන් ඇතිවන ලෙඩ රෝග පිළිබඳවද ඔහු එහිදී දැනුම්වත් වේ. පාසල තුලින් ඔහු දැනුම්වත් වෙනවා. වැසිකිලි භාවිත නොකිරීමෙන් ඇතිවන රෝගාබාධ පිළිබඳව. එමගින් වැසිකිලි භාවිතයේ ඇති වැදගත්කම පළමු වරට අවබෝධ කොටගත්තේ මේ දරුවාය. එතකොට වැසිකිලි භාවිතා කිරීමේ ඇති වැදගත්කම පළමුවන වරට මේ දරුවා අවබෝධ කරගන්නේ පාසල හරහායි. වැසිකිලි පාවිච්චි නොකිරීම නිසා පාචනය, කොලරාව, කුකුපණ රෝගය වැනි ලෙඩ රෝග ඇතිවන බවද කියවි. පාසලේ පෙන්වූ මැජික් හෙවත් නිසල රූපරාමු ප්‍රදර්ශනයේදී කොකුපණ රෝගීන්ගේ අසූචි මාර්ගයෙන් කොකුපණ රෝගයේ පැතිරෙන ඡායාරූප දක්නට ලැබීමෙන් මේ අදහස වඩාත් තහවුරු විය. එපමණක් නොව වැසිකිලි පාවිච්චිය අර්ථවත් ක්‍රියාවකයිද ඒත්තු ගැන්විනි. වැසිකිලි පාවිච්චි කිරීමේ ක්‍රියාවලිය අර්ථවත් බවත් ඒත්තු ගැන්වුණා, අවබෝධ කෙරෙව්වා. ඔන්න ඒ උපුටා ගැනීම හරහා අපට පැහැදිලි වෙනවා මේ දරුවා දැනුම ලබනවා වැසිකිලියක් භාවිතා කිරීමේ ඇති වැදගත්කම. වැසිකිලි භාවිත නොකිරීම නිසා ඇතිවන රෝගාබාධ පිළිබඳව මේ දරුවා පාසලෙන් දැනුම ලබනවා. එහෙනම් මේ කතකයා එහෙම නැත්නම් මේ ලොකු මල්ලි පළමු කොටම වැසිකිලි භාවිතයට පෙළඹෙන්නේ මේ පාසලෙන් ලබන සෞඛ්‍ය විද්‍යාත්මක දැනුම හරහායි. වැසිකිලි භාවිතයේදී ඇති සෞඛ්‍ය ආරක්ෂිත බව මෙන්ම වැසිකිලියක් තන අය භාවිතයට නොගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බවද කතකයා අවබෝධ කරගනි. එම සිතුවිල්ල ඔහුව මෙහෙයවන්නේ තම පවුලේ අය අතරින් පළමුවෙන්ම වැසිකිලිය භාවිතා කිරීමටය. අන්න ඊළඟ හේතු සාධක, ආසන්න හේතු සාධක මොහු වැසිකිලිය පළමුවරට භාවිත කරන්නට මොනවද? ඔහුට කල්පනා වෙනවා, මේ කතකයාට කල්පනා වෙනවා විය පැහැදම් කරලා වැසිකිලියක් ඉදි කරලා එය අලංකාරය සඳහා තබාගෙන ඇති පළක් තියෙනවද, වැඩක් තියෙනවද? ඒ වගේම කැලේදී, දැන් මෙතන මේ උදාහරණය මම පොඩ්ඩක් අයින් කරලා තියෙනවා, නමුත් කැලේදී වරක් දෙකක් පයට දැනුණු පිළිකුල් ස්පර්ශය, ඒ කියන්නේ මේ දරුවට අනිත් අයගේ මල පහ පෑගිලා තියෙනවා කැලෑවට යනකොට. ඒතර මේ දේවල්, ඒ අමිහිරි අත්දැකීම් පැහැදිලිද? ඒ වගේම අලුතින් භාණ්ඩයක් ඉස්සෙල්ලාම පාවිච්චි කිරීමට තියෙන ආශාව, කුතූහලය වැනි හැඟීමකුත් මේ දරුවට තියෙනවා. වයසින් වැඩෙන මේ දරුවට ඉස්සෙල්ලාම යම් දෙයක් පළමුවරට භාවිත කිරීමේ ඇති ආශාව. මෙන්න මේ කියන දේවල් තමයි ඔහුව ඊළඟට පොළඹවන්නේ මේ වැසිකිලිය භාවිත කරවීම සඳහා. බලන්න, විය පැහැදම් කොට මහන්සි වී වැසිකිලියක් තන අලංකාරය සඳහා තබා ගැනීමේ තේරුම කුමක්ද? අලුත් භාණ්ඩයක් භාවිතයට ගැනීමට කෙනෙකු තුළ ඇතිවන ආශාවට සමාන ආශාවක්ද මා තුළ ඇත. මුලින්ම මා වැසිකිලිය පාවිච්චියට ගත්තේ ගෙදර කාටවත් නොදැනෙන පරිදිය. බලන්න, ඒ කියන්නේ ඔහු පවුලේ ඉන්න සියලු සමාජිකයන්ව දැනුවත් කරලා මේ වැසිකිලිය භාවිතයට ගත්තා නොවේ. ඔහු බොහොම පියවරෙන් පියවර තමයි මේ වැසිකිලිය භාවිත කරන්නට කටයුතු කරන්නේ. ඒ වගේම මේ පවුලේ උදවියත් ක්‍රමානුකූලව සියලු දෙනාම මේ කතකයා සමග එකම දවසේ එකවර මේ වැසිකිලිය භාවිත කරන්නට පෙළඹුණා නෙවෙයි. පැහැදිලිද නේ? හැබැයි මේ කෙටි කතාවේ අපිට අවසානයේ තේරුම් යනවා මේ පවුලේ හිටපු විශේෂයෙන්ම බාලමල්ලි, පොඩි මල්ලි, ඒ වගේම නංගි, ඒ වගේම මේ ලොකු මල්ලි, මේ කියන තිදෙනාම මේ අලුත් වැසිකිලිය භාවිත කිරීමේ උවමනාවෙන් පසු වෙලා තියෙනවා. හැබැයි එහි මුල් පියවර ගත්තේ අර පාසලේ සෞඛ්‍ය විද්‍යාවෙන් දැනුම ලැබපු මේ ලොකු මල්ලි. එහෙම නැත්නම් කතකයා. බලන්න, ඔහුම කියනවා මේ වැසිකිලිය පාවිච්චියට ගත්තේ ගෙදර කාටවත් නොදැනෙන පරිදි කියලා. ඉන් නොනවතින කතකයා තමා ලද අත්දැකීම තම මල්ලී සමග බෙදා ගන්නට යාමෙන් සිදුවන්නේ පවුලේ සෙසු සමාජිකයන්ද ඔහු වැසිකිලිය භාවිතයට ගත් බව දැන ගැනීමයි. එයින් පවුලේ දරුවන් අතර ඇතිවන්නේ අනෙකාට පළමුව තමා වැසිකිලිය භාවිතයට ගැනීම සඳහා වන තරගයකි කියනකොට සංඥකයක් නැහැ. එය ක්‍රමයෙන් පවුලේ සෙසු සමාජිකයන්ද වැසිකිලිය භාවිතයට ගැනීමට හුරුවීම දක්වා ඉක්මනින්ම වර්ධනය විය. ඒ දේ තිබුණා. ඒ කියන්නේ හැම පවුලේ අනිකුත් දරුවන් අතර තිබුණ එක්තරා විදිහක තරගයක්. මොකද්ද මේ තරගය? ඒ තරගය තමයි මේ වැසිකිලිය අනිකාට පළමුව Taman භාවිතයට ගැනීම. පැහැදිලිද? ඒක තමයි තරගය. හරිද? එතකොට මෙන්න කියනවා, පැහැදිලි කරනවා. ඒ කියන්නේ මෙතනින් පැහැදිලි වෙනවා අර
කතකයා එහෙම නැත්නම් ලොකු මල්ලි පළමු පියවර තැබීමෙන් අනතුරුව පවුලේ සෙසු සමාජිකයනුත් ඔහුව අනුගමනය කරපු හැටි. හැබැයි පටබැඳිගේ හේරත් වැනි වැඩිහිටියෙක් මේ සඳහා හුරු කරවා ගැනීම එතරම් පහසු වෙන්නේ නැහැ. හැබැයි අවසානයේදී පටබැඳිගේ හේරතුත් මේ වැසිකිලි භාවිතයට හුරු වෙනවා යම් කාලයකට පසුව. නමුත් අර කෙටි කතාවේ අවසානයේ තියෙන්නේ මේ පටබැඳිගේ හේරත් වැසිකිලි භාවිතයට යොමු වුණත් අර ජලයෙන් සිදු කරගන්නා වූ පවිත්‍රතාව සඳහා මේ ඇලපාර වෙත ගිය බව බලන්න. පසුදින උදේ නංගී වෙනදාටත් කලින් ගෙයින් දොට්ට බැස්සාය. වතුර පනිට්ටුවක් පුරවා ගත්තෑ වැසිකිළියට වැදී දොර වසාගත්තාය. එදිනම මල්ලිත් දිනකින් දෙකකින් අක්කාත් අම්මාත් ඈ අනුකරණය කළහ. එතන මේ විදිහට මේ සියලු දෙනා මේ වැසිකිලි භාවිතයට පෙළඹෙන්නේ අර ලොකු මල්ලි එහෙම නැත්නම් කතකයා විසින් තබන ලද පළමු පියවර නිසයි. ළමයින් උස්මහත් වීම, ගෙදර දොරේ විය පැහැදම් වැඩිවීම, නිවස අසල තිබූ කැලය කුඩා වීම, වැසිකිළිය ක්‍රමයෙන් ජරා ජීර්ණ වීම යන කරුණු ඔස්සේ කතකයාගේ පවුලේ තාත්තාද ක්‍රමයෙන් වැසිකිලි භාවිතයට යොමු විය. ඒ අනුව ඔන්න අපි අවසන් කරනවා. අපි අවසන් කරද්දී හොඳට මතක තියාගන්න මේ කරුණු දෙකම අපි නැවත පොඩියට සඳහන් කරන්නට ඕනේ. අපි මෙතෙක් කතා කරපු කරුණු දෙක යම්කිසි ආකාරයකින් නැවත සඳහන් කිරීමක් කරන්නට ඕනේ මේ බලන්න. ඒ අනුව සෑම නිවසකම වැසිකිළියක් සෑදවීමේ ව්‍යාපාරයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ජයගත්තද එය භාවිත කිරීමේ හුරුව පවුලේ සමාජිකයන් අතර ඇති කිරීමට යොමු කරවන්නේ එම පවුලේ දෙවැනි දරුවා වූ කෙටි කතාවේ කතකයාය. එය ඔහු ලද එක්තරා ජයග්‍රහණයක්ම වන්නේ. ඔහු ලබපු එක්තරා ජයග්‍රහණයක්. මම මේ උපුටලා අරගෙන තියෙන්නේ එක්තරා විදිහකින් මේ වැසිකිලි භාවිතය කියන දේ අපේ ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ ක්‍රමයෙන් වැසිකිලි භාවිතයට හුරු කරවනු ලැබීම කියලා කියන්නේ අපේ රටේ එක්තරා යුගයක තිබුණු අපේ සන්දිස්ථානයක්, අපේ සමාජ සන්දර්භේ තිබුණු එක්තරා සන්දිස්ථානයක්. හැබැයි අදටත් අපි කතා කරන මේ අපි ජීවත් වන 2021 වර්ෂයේදීත් සමහරක් වෙලාවට අති දුෂ්කර පළාත්වල ප්‍රමාණවත් තරමේ වැසිකිලි කැසිකිලි පහසුකම් අපේ ජනතාවට නැහැ. එහෙම දෙයක් තියෙනවා. ප්‍රමාණවත් තරමේ වැසිකිලි කැසිකිලි සෞඛ්‍ය ආරක්ෂිත මේ බඳු පහසුකම් අදටත් නැහැ. ඉතින් එක්තරා විදිහක ඒක කනගාටුදායක තත්වයක්. මෙතන මම අරගෙන තියෙනවා රිටිකල අපිට හමුවන රිටිකල නටබුන් අතර, ශිලා නටබුන් අතර පදානගර පියන්ගල් එහෙම නැත්නම් ඒ රිටිගල ආරණ්‍ය සේනාසනයේ ඉතා පැරණි අනුරාධපුර යුගයට අයිති කැටයම් අතර මේ කැසිකිලි ගලක් තමයි ඔබ මේ දකින්නේ විමානයක ආකාරයෙන් සකස් කරන ලද. හැබැයි මේවා භික්ෂුන් වහන්සේලාගේ පරිහරණය සඳහා තිබුණු ඒවා. භික්ෂුන් වහන්සේලාගේ පරිහරණය සඳහා. එතකොට ඒ වගේම මෙතන ඊට පසු කාලීනව බොහොම 1950 ගණන් 60 ගණන් 70 ගණන් වගේ වෙනකොට ඔන්න ඔය බාල්දි කක්කුස්සි කියන සංකල්පය අභාවයට යමින් ඒ කියන්නේ 1970 ගණන් වලින් පස්සේ බාල්දි කක්කුස්සි කියන සංකල්පය අභාවයට යමින් මේ ජල මුද්‍රිත වැසිකිලි විශේෂයෙන්ම මේ කොමඩ්ස් එහෙම නැත්නම් ජල මුද්‍රිත වැසිකිලි පිළිබඳව පත්තරයක පළ කරන ලද දැන්වීමක්. කසල ශෝධකයින් ලවා වැසිකිලි බාල්දි අස්කිරීම නවතන්ට නියම වී තිබේ. එවිට ඔබ කුමක් කරන්නටද? නේ මෙතන පැහැදිලි කරනවා කසල ශෝධකයින් නොමනා ඉංග්‍රීසි පෙට්ටියක් ලබා ගන්න. ලිං අසල වුවත් සවි කළ හැක. මිල පෙට්ටිය සහ නල රුපියල් 335යි. ගඳ නැහැ, විෂ බීජ නැහැ. යුටිලිටි ප්‍රොඩක්ට්ස් වේයන් විසින් කා දමල නිසා පැහැදිලි නැහැ. මාවත අංක 57 කොළඹ 1 හෝ 4. එතකොට මේ අද වෙනකොට බොහෝ නිවෙස්වල ජල මුද්‍රිත වැසිකිලි භාවිතය දක්නට ලැබෙනවා. හැබැයි මේ වැසිකිලි භාවිතයට අපේ ජන සමාජය ශ්‍රී ලාංකේය ජන සමාජයේ ක්‍රමයෙන් හුරු වීම එක්තරා විදිහක විශේෂ සන්දිස්ථානයක් විදිහට සලකන්නට පුළුවන්.
විචාරාංක 2 සිද්ධි හා අවස්ථා නිරූපණයේදී කතුවරයා දැක් වූ දක්ෂතාව අපට වැසිකිළියක් කෙටි කතාව ඇසුරෙන් විග්‍රහ කරන්න. සිද්ධි හා අවස්ථා නිරූපණයේදී නේ අවස්ථාව ඒ වගේම සිදුවීම නේ මේ දෙක යම් ආකාරයකින් අර්ථකථනයන් දෙකක් නේ අවස්ථාව කියන්නේ මොකද්ද සිදුවීමක් කියලා කියන්නේ මොකද්ද නේ උදාහරණයක් හැටියට අපි ගත්තොත් මේ සිදුවීමක් තමයි සිද්ධි කියලා කියන්නේ අන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ ගමට පැමිණි. එතනදී එම අවස්ථාවේදී සිද්ධ වෙච්ච දෙයක් හැටියට අපිට සලකන්න පුළුවන් අන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඒ දණ්ඩේ නෙගොඩ වීමට බැරි වීම. අන්න ඒ වගේ හැමතිස්සෙම ඒ කියන්නේ අවස්ථාවක් කියලා කියන්නේ සිදුවීමක් කියලා කියන්නේ මේ දෙකේ අතර වෙනසක් පවතිනවා. පැහැදිලිද? බලන්න. එතකොට මේ සිද්ධි වේවා අවස්ථා වේවා මේ හැම දෙයක්ම ඉදිරිපත් කරද්දී නිරූපණය කරද්දී කතුවරයා විශේෂ දක්ෂතාවක් දක්වලා තියෙනවා මේ එම අවස්ථාව අපට සමීප කරවන්නට. හරිද? පළවෙනිම දේ තමයි තමා ලබන අත්දැකීමක් හැටියට තමයි මේ කෙටි කතාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒකත් අපිට මේ කෙටි කතාවක් වඩා සමීප වෙන්නට හේතුවක්. උදාහරණයක් ඇරෙට කෙටි කතාවක් නව කතාවක් වඩා සමීප වෙන්නට හේතුවක් තමයි මේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා වී තිබී. එතන මේ කෙටි කතාවත් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා වෙන්නේ. ඒ කියන්නේ තමා ලබන අත්දැකීමක් හැටියට. නේ මම කියලා කෙනෙක් මේකේ ඉන්නවා මේ කෙටි කතාව තුල. මම එහෙම නැත්නම් කතකයා එහෙම නැත්නම් ලොකු මල්ලි. බලන්න සිංහල සාහිත්‍යාවලියෙහි සුවිශේෂ කෙටි කතා කරුවෙකු වන කේ ජයතිලක මහතාගේ නොනිමි සිත්ත මහා තවත් කෙටි කතා යන කෙටි කතා සංග්‍රහයේ එන අපට වැසිකිළියක් කෙටි කතාවේ ආරමුණ වූයේ එදා ගැමි සමාජයේ මිනිසුන් තුල වැසිකිළි භාවිතය පිළිබඳ තිබූ ආකල්ප හා ක්‍රියාවලිය නිරූපණය කිරීම. ඔන්න මම වෙනම විදිහකට පටන් අරන් තියෙනවා. ඒ වගේම ඊට පස්සේ මම ਵਿਚාරයට පිවිසිලා තියෙනවා මේ විචාර මාතෘකාවට අදාළව මේ සිද්ධි හා අවස්ථා නැත අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයා දක්වන ලද දක්ෂතාව පිළිබඳව පළවෙනියෙන් මම ඉදිරිපත් කළා තියෙනවා මේ දෘෂ්ටි කෝණය පිළිබඳව. බලන්න. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා වූ මෙම කෙටි කතාවේ සිද්ධීන් අවස්ථා සියල්ලම නිරූපණය වනුයේ ළමයෙකුගේ අත්දැකීමක් ලෙසින්. මෙම කෙටි කතාවේ අවස්ථා හා සිද්ධීන් නිරූපණය කිරීමට චරිතමෙන් මෙම සිද්ධියට උචිත භාෂා මාධ්‍යයක්ද කතුවරයා යොදාගෙන ඇත. එතකොට චරිත ඒ වගේ මෙම සිදුවීම් වලට අදාළව මේ සුදුසු පරිදි භාෂාවකුත් යොදාගෙන තියෙනවා. එතකොට මූලිකව මම විචාර මාතෘකාවට පිවිසිලා තියෙනවා. බලන්න. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කතකයා වන ළමයාගේ නිවසට පැමිණ තොරතුරු විමසන අවස්ථාව ගැමි ජන ජීවිතයේ භාෂා ව්‍යවහාරයත් වැසිකිලි සංකල්පය සහ බාහිර සමාජය පිළිබඳ ඔවුන්ගේ නොදැනුවත්කමත් එකී අවස්ථාවෙන් නිරූපණය වේ. බලන්න. කොටින්ම වැසිකිළිය කියන වචනේවත් දන්නේ නැහැ. නේ? බලන්න මේ ගෙදර වැසිකිළියක් තියෙනවද? තාත්තා යලිත් උඩමින් බලන්න. මේ ගෙදර කක්කුස්සියක් තියෙනවද? නැහැ. බලන්න සෞඛ්‍ය පරීක්ෂකවරයා මිදුලට පැමිණ කවුද මේ ගෙදර ගෘහමූලිකය යනුවෙන් ඇසූ අවස්ථාවේ ළමයාගේ පියා වූ හේරත් විමතියෙන් සුගතන්ගේ මුහුණ බලන්නට වූයේ ගෘහමූලිකය යන වචනය අවබෝධ කර ගැනීමට නොහැකිවය. සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ ගෙදර වැසිකිළියක් තියෙනවද යනුවෙන් ඇසූ අවස්ථාවේදී නැවතත් හේරත් උඩබිම බලන්නේ එම වචනයේද තේරුම් ගත නොහැකිවය. ඔහු එය තේරුම් ගත්තේ කක්කුස්සියක් තියෙනවාද ඇසූ විටය. නාට්‍යමය සංවාදයක් ලෙස ගොඩනගා ඇති මෙම අවස්ථාව නාට්‍යෝචිත බවක් තියෙනවානේ. ඒ කියන්නේ මේ පටමැදිගේ හේරත් උඩමින් බලනවා. කිසි දෙයකට උත්තර දී ගන්න බෑ. පටමැදිගේ හේරත් මේ අමුත්තා විසින් අසන ලද ප්‍රශ්න කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අහපු. පළවෙනිම ඇහුවා ගෘහමූලිකයා කවුද කියලා. ඊට පස්සේ අහනවා වැසිකිළියක් තියනවාද කියලා. මොනවද මේ භාෂාව? ගැමියාගෙන් ඈත් කරන ලද භාෂාවක්. එහෙම නැත්නම් අර නාගරික කාර්යාලවල භාවිතා වන භාෂාවකින් තමයි මේ ගැමියන්ව ආමන්ත්‍රණය කරන්නේ. එතකොට ඒ අතර යම්කිසි අර රජයේ නිලධාරීන් සහ ගැමියන් අතර යම්කිසි දුරස්ත භාවයක් මෙතනදී ඉස්මතු කරලා තියෙනවා. බලන්න මෙතන කියනවා නාට්‍යමය සංවාදයක් ලෙස ගොඩනගා ඇති මෙම අවස්ථාව නාගරික සමාජයේ උගතුන් භාවිතා කරන වදන්වලත් ග්‍රාමීය භාෂා ව්‍යවහාරයත් අතර පවතින පරස්පරතාවද කෙටි කතා කරුවා නිරූපණය කරයි. එතකොට පරස්පර භාවය දේශයේ හැටියට වාසේ යන සාම්ප්‍රදායික යෙදුම අනුව ගැමි සමාජය වහරන භාෂා ශෛලිය පිළිබඳ රජයේ නිලධාරීන් අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු ආකාරයද මෙම සිදුවීමෙන් කතුවරයා හෙළිදරව් කරයි. එතකොට
මේ කියන සිදුවීමෙන් කතුවරයා හෙළිදරව් කරන්නේ මේ රජයේ නිලධාරීන් අර ගැමියන්ගේ කතා බහ කෙරෙහිත් එක්තරා විදිහකින් අවබෝධයකින් සිටිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නික්ම ගිය පසු සුගතන් හා එහෙරත් අතර කතාබහ වනුයේ තිකෝනිස් හා මෙම නිලධාරියා අතර ඇති වූ සිද්ධියයි. බලන්න කුණු ඉස්පෙක්ටර් තිකෝනිස් කාර්යයේ ගෙදරට ගිහින් ඇහුවලු කක්කුස්සියක් තියනවාද කියලා. සුගතන් පටන් ගත්තේ. තිකෝනිස් කිව්වලු අනේ බුදු මහත්තයෝ මෙහෙ මොන කක්කුස්සිද? ඔන්න යොතනින් බැද්දට පාත් වෙන්න. එහෙම කියලා. කෙල්ලේ මේ මහත්තයාට වතුර පණිට්ටුවක් ගෙනත් දීපිය කියලාත් කිව්වා. මිනිහට තරහා ගිය පාර එවෙලෙම නඩු දාන්න නම ලියාගෙන ගියා. බලන්න සුගතන් හා හේරත් ලුණු ඇඹුල් එකතු කරමින් කියන මෙම කතාව පාඨකයාටද සියුම් හාස්‍ය රසයක් ගෙනේ. බලන්න හාස්‍ය රසයේ ඉස්මතු වන පරිදි තමයි මෙම අවස්ථාව පැහැදිලි කරන්නේ. පැහැදිලිද? එතකොට මෙම සිදුවීම පැහැදිලි කරන්නේ. ගැමියන් හා නිලධාරීන් අතර අදහස් වමාරු කර ගැනීමේදී ඇතිවන හාස්‍යජනක සිද්ධීන් ඇසුරෙන් එක්තරා විදිහකින් කතුවරයා ඉදිරිපත් කරන්නේ මොකද්ද? ගැමි දිවියෙහි කටුක යථාර්ථය කේ ජයතිලක මහතා අපූර්ව ලෙස නිරූපණය කරයි. එතකොට කේ ජයතිලක මහතා අපූර්ව ආකාරයෙන් නිරූපණය කරනවා මේ හාස්‍යෝත්පාදක සිදුවීමක් තමයි මේක. නේ? දුවගෙන ඇවිල්ලා මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ ගෙදර කක්කුස්සියක් තියනවාද කියලා අහපුවම අර තිකෝනිස් කිව්වහම අනේ බුදු මහත්තයෝ මෙහෙම කක්කුස්සිද කියලා ඒ මිනිස්සයා ඒක තේරුම් ගත්තේ වෙනමම විදිහකට. මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඇතිවෙච්ච හදිසි උවමනාවක් ලෙසනේ. එතකොට ඒක හාස්‍ය දනවනවා, හාස්‍ය රසය ගෙන දෙනවා. නමුත් ඒ වුණාට ඒ හරහා අප වෙත ඉදිරිපත් කරන්නේ මේ ගැමියන්ගේ තියෙන අහිංසකකම, අව්‍යාජත්වය, කටුක යථාර්ථය තමයි ඉදිරිපත් කරන්නේ. සමහර ගැමියෝ යම් යම් දේවල් අවබෝධයෙන් තොරව අනුන් කරන්නන් වාලේ කරන්නට ගොස් සමාරුවේ වැටෙති. කරන්නන් වාලේ කරන්නට ගිහිල්ලා කළ යුතු දේ පිළිබඳ අවබෝධයකින් තොරව කිරීමෙන් අපහසුතාවට පත්වන ආකාරයේ කෙටි කතා කරුවා දෙවන වර ගමට පැමිණෙන සෞඛ්‍ය පරීක්ෂකවරයා හා හේරත් අතර ඇතිවන කතා බහෙන් හෙළි කරයි. එතකොට අන්න තවත් එවැනි සිදුවීමක්. මොකද්ද සිදුවීම? අර දෙවෙනි වරට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ආපුව මහනවා කෝ වැසිකිළියක් හැදුවත්. එතකොට කියනවා මේ ඒකට තමයි මේ ලෑල්ල දැම්මේ කියලා. එතකොට අහනවා ලෑල්ලක් දැම්මට වැසිකිළියක් හැදෙනවද? කෝ වල කපලද? එතකොට වලක් කැපීමක් ගැන පටබැඳිගේ හේරත්ගේ ඔළුව කැත්තෙම නැහැ. එතකොට බලන්න මේ අවස්ථා බොහොම මේ රසවත් ලෙස ඉදිරිපත් කරලා තියෙනවා, සජීවී ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. බලන්න අපිට මැවිලා පේනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් මේ පටමැදිගේ හේරත් බැනුම් අහන විදිහ. බලන්න ලෑල්ල දැම්මට වැසිකිළියක් හැදෙනවද මිනිහෝ? සුමාන දෙකකින් හදනවා කියලා නේද එදා පොරොන්දු උනේ. දැන් සුමාන දෙක නෙවෙයි මාස දෙකකටත් වැඩි ඇති. නෑ ආයිබෝන් මේ දවස් ටිකේ එක දිගටම කුඹුරු වැඩ තිබුණා. ඒකයි ඉවර කරගන්න බැරි වුණේ. ඕවා ගිහින් කියනවා මට නෙමෙයි උසාවියට. කෝ වල කපලද? බලන්න අහනවනේ තාත්තා උඩවින් බලනවා. වලක් කැපීමක් ගැන දන්නේවත් නැහැ මෙති. හැමදෙනාම ලෑලි දමන හින්දා දැම්මම මිසක වලක් ඕනෑයි කියලා මට නම් කල්පනාවක් වුණේ නැහැ. සෞඛ්‍ය පරීක්ෂකවරයා නික්ම ගිය පසු හේරත් තමාටම කියයි. හේරත්ගේ මෙම ප්‍රකාශය පාඨකයාටද හාස්‍යයක් ගෙන දෙන අතරම යමක් කරන්නන් වාලේ කරන්නට ගොස් අපහසුතාවට පත්වන ආකාරයේද කතුවරයා මෙම සිද්ධීන් ඇසුරෙන් ඉස්මතු කරයි. එසේ මෙදා සමාජයේහි වෙනස් වන දේවල් පිළිබඳව තිබූ දැනුමේ ස්වභාවය කියන්නේ මේ කොහොමද මේ වෙනස් වෙන කියන්නේ ක්‍රමයෙන් වෙනස් වෙච්ච හැටි මේ ජන සමාජය තුළ ගේ ළඟම වැසිකිළියකුත් හැදෙනවා. සමහර විට ගෙදරට වඩා ලස්සනයි අලුතෙන් සාදන ලද වැසිකිළිය. පැහැදිලිද? එතකොට මේ පටබැඳිගේ හේරත්ලාගේ නිවස කිට්ටුව අලුතෙන් සාදන ලද වැසිකිළිය පිළිබඳව කතුවරයා මේ කරන විස්තරය අපට කිසිසේත්ම අපට හැඟෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. මේ කරන විස්තරයෙන් කියවෙන්නේ මේ මල මුත්‍රා පිට කිරීම සඳහා තිබෙන වැසිකිළියක් පිළිබඳව කියන දේ. ඒ තරමට රසවත්ව මේ වැසිකිළිය පිළිබඳව මේ වැසිකිළිය සාදලා නිම කිරීම පිළිබඳව කතුවරයා විස්තර කරන එම අවස්ථාව අවස්ථාව විස්තර කරනවා. බලන්න මේ නිසා ගෙදරට පුංචි පැටියෙකු ඇති වූවක් මෙන් ගේ කිට්ටුව පුංචි වැසිකිළියක් තැනින් මේ පුංචි පැටවා මහයකාටත් වඩා ලස්සන විය. මහගෙදර බිම ගොම මැටිය, මෙහි සිමෙන්තිය, මහගේ බිත්තිවල කිරි මැටිය, මෙහි සුදුහුණුය. නෑකම හැඟවීමට මෙන් දෙකේම වහල සෙවිලි කර තිබුණේ පොල් අතු වලින්. පැහැදිලිනේ? එතකොට මෙන්න මේ ප්‍රකාශය පැහැදිලිද? එතකොට බලන්න ලස්සනට සංසන්දනාත්මකව ඉදිරිපත් කරනවා.
මහ පටබැඳිගේ හේරත්ගේ ගෙදර මේ වගේ වැසිකිළිය මේ වගේ ලස්සනට සංසන්දනාත්මක ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. අලුතෙන් සාදන ලද වැසිකිළිය පිළිබඳ කතුවරයා සිදු කරන ඉහත විස්තරයෙන් මෙසේ වර්ණනා කෙරෙන්නේ මල පහ කිරීම පිණිස සෑදූ වැසිකිළියක් බව මොහොතකට අපට අමතක වේ. අවස්ථා නිරූපණයේලා කතුවරයාගේ භාෂා භාවිතය එතරම් සිත් ගන්නා සුළුයි. වැසිකිළිය සාදා කාලයක් යනතුරුම මෙහි නිවැසියන් ප්‍රයෝජනයක් ගත්තේ නැත. අලුත් භාණ්ඩයක් භාවිතයට ගැනීමට කෙනෙකු තුල ඇතිවන ආශාවට සමාන ආශාවක් කතකයා තුල ඇති වේ. වැසිකිළිය භාවිතා කිරීම සඳහා මුල් පියවර තබන්නේ කතකයා වන දරුවායි. ඒ සඳහා ඌව පොළඹවනු ලබන්නේ පාසලේ සෞඛ්‍ය විද්‍යාව විෂයයට ඔහු වැසිකිළි භාවිතා නොකිරීමේ ආදීනව පිළිබඳ උගත් නව දැනුමය. එතකොට ක්‍රමයෙන් මේ කතකයා වැසිකිළිය භාවිතයට යොමු වුණු හැටි, පවුලේ සෙසු සමාජිකාවන් වැසිකිළි භාවිතයට යොමු වුණු හැටි බොහෝම ලස්සනට එම අවස්ථා රසවත් ලෙස ඉදිරිපත් කළා තියෙනවා. ඒ කියන්නේ පවුලේ සෙසු සමාජිකයන් වැසිකිළි භාවිතයට යොමු වුණු අවස්ථාව නේ ඉදිරිපත් කරලා තියෙනවා බොහොම ලස්සනට. බලන්න. මුලින්ම මා වැසිකිළිය පාවිච්චියට ගත්තේ ගෙදර කාටවත් නොදැනෙන පරිදිය. මල්ලි හෝ නංගි එහි නොගොස් කොළරොඩු විසිරී තරමක් අපිරිසිදු වී තිබීමද මට පහසුවක් විය. දැන් අපිට මැවිලා පේනවා මේ සිදුවීම්. ක්‍රමයෙන් මේ පවුලේ අය කොහොමද එකා දෙන්න මේ වැසිකිළි භාවිතයට යොමු වුණේ කියන දේ. පසුදින උදේ නංගි වෙනදාටත් කලින් ගෙයින් දොට්ට බැස්සාය. වතුර පනිට්ටුවක් පුරවා ගත්තෑ වැසිකිළියට වැදී දොරද වසා ගත්තාය. එදිනම මල්ලි දිනකින් දෙකකින් අක්කාත් අම්මාත් ඇය අනුකරණය කළහ. අවසානයේ ඔහු මෙන්ම නංගීත් මල්ලිත් වැසිකිළිය භාවිතයට පටන් ගැනීම. දින කිහිපයකට පසු අක්කාත් අම්මාත් ඊට යොමු වූ අයුරුත් කතුවරයා පාඨක මනසේ චිත්ත රූප ජනනය වන පරිදි ඉදිරිපත් කර ඇත. අපිට මැවිලා පේනවා. 20 වන සියවස මුල් භාගයේ මෙරට ගම්වැසියන් වැසිකිළි භාවිතයට ක්‍රමයෙන් හුරු වූ අයුරු ප්‍රකාශිත මෙම කෙටි කතාව ශ්‍රී ලාංකේය ජන සමාජයේ එක්තරා ප්‍රබල සන්ධිස්ථානයක් නිරූපණය කරන බව පැවසිය හැකියි. එහිලා මෙම කෙටි කතාව තුළ දැක්වෙන සිද්ධි සහ අවස්ථා පාඨක මනසේ රසවත් බවින් යුතුව මවන්නට කතුවරයා සමත් ඇති බව ඉහත උදාහරණ අනුසාරයෙන් අපට පෙන්වා දිය හැකියි. ඉහත උදාහරණ අනුසාරයෙන් අපට පෙන්වලා දෙන්නට පුළුවන්. හරිද? එතකොට තව මීට අමතරව තව හොඳම උදාහරණ අපිට ගන්න පුළුවන් අර මේ අවස්ථා හැටියට සිදුවීම් හා අවස්ථා. දැන් කුරහන් නැඹරීමේ සිදුවීම. එතනදී තාත්තා පැමිණි අවස්ථාව. මේ තාත්තා පැමිණිලි ඉවරලා ඔව් හැමදේම බැහැ. කට විතරයි හොල්ලන්න පුළුවන්. අතප්පයක් හොල්ලන්න එපා. අන්න එහෙම කියලා බැනවදින අවස්ථාව. එතනදී අර කතුවරයා කියන්නේ කතකයා නේ කතකයා පුරක්කන් වංගෙඩිය ළඟට විසිවෙච්ච හැටි අන්නේ අවස්ථාව. ඒ වගේම අයියේ පොලිස්කාරයෙක් කියලා මල්ලි දුවගෙන ආපු අවස්ථාව. ඒ කියන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ පැමිණීම නම් වූ සිදුවීම ඇතුළත තිබෙන අර අයියේ පොලිස්කාරයෙක් කියලා මල්ලි දුවගෙන ආපු අවස්ථාව. අන්න ඕවත් අපිට කුතූහලය දනවන ඒ වගේම රසවත් භාවය ඇති කරන අවස්ථා හැටියට සලකන්නට පුළුවන්. මෙම ඉදිරිපත් කළ තියෙන උදාහරණ වලට අමතරව පැහැදිලි ඇති කියලා හිතනවා. තුන්වන විචාර ප්‍රශ්නාංක 3 අපි කතා කරනවා භාෂාව පිළිබඳව. ඒ කියන්නේ කේ ජයතිලකයන් භාවිත කරලා තියෙන භාෂාව. මට මතක් වෙනවා මේ ධර්මසේන හිමියන්. මොකද ධර්මසේන හිමියනොත් විශේෂයෙන්ම භාෂාව යොදා ගනිද්දී එක්තරා විදිහක මේ භාෂාව භාවිත කරනවා මට්ටම් 3කින්. ධර්මසේන හිමියන්. උදාහරණයකට ඔබට මතක ඇති උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුවේදී අපි ධර්මසේන හිමියන්ගේ කතා කලාව භාෂා රටාව භාෂා ශෛලිය පිළිබඳව කතා කරද්දී එතනදී අපි පැහැදිලි කරගත්ත ධර්මසේන හිමියන් සම්භාව්‍ය වදන් යොදනවා. සම්භාව්‍ය සිංහල වදන්. ඒ වගේම එදිනෙදා ලෝක විවහාරය, එදිනෙදා කතාබහ. ඒ වගේම ග්‍රාමීය වදන්, ගැමි වහර. එතකොට මෙන්න මේ කියන භාෂා මට්ටම් 3ම කේ ජයතිලකයනුත් යොදා ගන්න. මේ කියන භාෂා මට්ටම් 3ම. විටක ඔහු සම්භාව්‍ය සිංහල වදන් පාවිච්චි කරනවා. මේ පාලි සංස්කෘත මිශ්‍රිත සම්භාව්‍ය සිංහල වදන් පාවිච්චි කරනවා. විටක ඔහු සාමාන්‍ය ලෝක විවහාරය, එදිනෙදා භාෂා විවහාරය භාවිතා කරනවා. ඒ වගේම ග්‍රාමීය යුගල පද, ප්‍රස්තාව පිරුළු, රූಢි හේවත් ඉඟිවැකි මේ දේවල් පාවිච්චි කරනවා. එතකොට මෙන්න මේ කියන භාෂා මට්ටම් 3ම මනාව මිශ්‍රණය කොට ගනිමින්
සම්මිශ්‍රණය කර ගනිමින් තමයි කේ ජයතිලකයන්ගේ මේ කෙටි කතාවේ භාෂාව අපට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. පැහැදිලිද? විටක ඔහු සම්භාව්‍ය සිංහල වදන් පාවිච්චි කරනවා. විටක ඔහු සාමාන්‍ය ලෝක විවහාරය සාමාන්‍ය දිනදා කතාබහ පාවිච්චි කරනවා. ඒ වගේම අර කිව්වා වගේ ග්‍රාමීය වදන්, ගැමි වදන් භාවිත කරනවා. එතකොට ඔන්නේ කියන කරුණු අපට මේ ਵਿਚාරය හරහා ඉදිරිපත් කරන්නට පුළුවන්. බලන්න. සිංහල කෙටි කතාව පෝෂණය කිරීමෙහිලා මහඟු මෙහෙයක් ඉටු කළ කේ ජයතිලක මහතාගේ නොනිමි සිත්ත මහා තවත් කෙටි කතා යන කෙටි කතා සංග්‍රහයෙන් අපට වැසිකිළියක් කෙටි කතාව පුටාගෙන ඇත. එදා වැසිකිළි භාවිතයට ගැමි ජනතාව පෙළඹවීමට සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගත් උත්සාහය ඒ පිළිබඳ ගැමියන් දැක් වූ ආකල්පත් නිරූපණය කිරීම මෙම කෙටි කතාවේ අරමුණයි. කෙටි කතාකරුවා තම කෙටි කතාවේ අරමුණද එහි චරිත නිරූපණය මෙන්ම අවස්ථාද උද්දීපනය කිරීමට භාවිතා කොට ඇති භාෂා ශෛලිය විවිධත්වයෙන් යුක්තය, රසවත්ය, ඒකාකාරී නැහැ, විවිධත්වයෙන් යුක්තයි, ඒ වගේම රසවත්. බලන්න අපි විචාර මාතෘකාවට පිවිසිලා තියෙනවා අර හැඳින්වීම හරහාම. ගැමි සමාජයේ පසුබිම් කරගත් මෙහි චරිත ගැමියෝ වෙති. මෙම කෙටි කතාව උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් විකාශනය වන අතර කථකයා වූ ළමයාත් ඔහුගේ පියා වූ හේරත් හා සුගතන් වැනි ගැමියෝ සෙසු චරිත වෙති. ගැමි පරිසරය පසුබිම් කරගත් චරිත වටා කතාව විකාශනය කිරීමට කතුවරයා ගැමි වහරේ වචන මැනවින් යොදා ගනී. ගැමි වහරේ වචන. මෙම කෙටි කතාවේ කථකයා වූ ළමයාට ඔහුගේ සොහොයුරිය කුරක්කන් නැඹරීමට කතා කරයි. එය ඔහු නොයෙකුත් හේතු කියමින් මගහරි. ඔහුගේ පියාට එය ඇසුනොත් බැනවදින ආකාරයෙන් කතුවරයා ගැමි බස් වහර ඉස්මතු කරවයි. ගැමි බස් වහර ඉස්මතු කරවලා තියෙනවා අර තාත්තගේ දෙබස් වලට, තාත්තගේ ප්‍රකාශවලට. බලන්න. තෝ හොරාලියා වගේ. මේ හොරාලියා වගේ කියන එක අන්න පැහැදිලිවම රූඩියක්. මෙතන කකා ඉන්නවා. කවුද මෙතන අතක් පයක් නොහොල්ලනේ උන්ට තැම්ම හදලා දෙන්නේ? තැම්ම හදලා දෙනවා. මේවා මේ අතක් පයක් නොහොල්ලන්නේ. මේ සියල්ල ගැමි වහර. කතුවරයා තම නිර්මාණයෙන් ගැමි සුවඳ වහනය කරවනු සඳහා කම්හලේ සිටින බල්ලාට යකඩ තලන හඬමින් වී යටේ අහුලපු කිකිලි කරපු දෙ කෝඳුරු තෙල් හත් පට්ටයක් සොයන්නට පටන් ගති. මෙන්න මේ වගේ ප්‍රස්තාව පිරුළුත් Tamanගේ ඒ භාෂා රටාව සඳහා අඩංගු කරගන්න. ප්‍රස්තාව පිරුළු මෙන්ම හොරාලියා වගේ හෙනහුරා පාත්තූයේ යනාදී රූඩි සහ ගසාබස අතක් පයක් යන යුගල පද වැනි බස රසකරණ යෙදුම් යොදාගන්න. අපට ප්‍රස්තා පිරුළු දකින්න හම්බ වෙනවා. රූඩි දකින්න හම්බ වෙනවා. යුගල පද දකින්නට හම්බ වෙනවා. සාම්ප්‍රදායික යෙදුම් මේ වර්ග තුනෙන් අපට දක්නට ලැබෙනවා. මායට එකඟ වනතුරු හෝ ගෙදරින් පිට වී යනතුරු හෝ යාප්පු වන්නට පටන් ගනී. යාප්පු වන්නට. රූඩි. ඒකම ඇගේ කටට අගුළු වැටේ. රූඩි. මා කුරක්කන් වංගෙඩිය ළඟට වීසි වූයේ ඔහුගේ වචනවල ශබ්දයෙන් විනා අර්ථයෙන් වීසි වූයේ. ඇත්තටම විසි වුණා කියන අදහස නෙමෙයි, ක්ෂණිකව ගිහිල්ලා කුරහන් වංගෙඩිය ළඟ ඉඳගත්තා කියන එකනේ. මෙම කෙටි කතාවේ අවස්ථා නිරූපණයට කතුවරයා උත්‍රාසාත්මක නිර්මාණශීලී යෙදුම් යොදා ගනී. අක්කා මල්ලීගෙන් උදව් ලබා ගැනීමට මල්ලීට යාප්පු වන්නට පටන් ගනී. තාත්තා පැමිණෙන විට අක්කාගේ කටට අගුළු වැටේ. තාත්තා බනින විට කතකයා වංගෙඩිය ළඟට වීසි වේ. වැනි යෙදුම් උත්ප්‍රාසය දනවන අතරම එම චරිත සාර්ථකව නිරූපණය කිරීමටද හේතු වේ. එම වචන හේතු වේ. මේ එබඳු ගැමි බස් වහරින් පෝෂිත වැකි කීපයකි. ගැමි බස් වහරින් පෝෂිත වැකි කිහිපයක්. ගැමි බස් වහර බහුලව තියෙනවා. බලන්න. පොලිස් කාර්යයක මේ ගමට පාත්වන්නේ කී කල්පයකටද? ගමට පාත්වන්නේ කී කල්පයක. සම්පූර්ණ ගැමි වහර. පැමිණෙන්නේ කෙතරම් කලාතුරකින්ද කියන අදහසනේ. පාත්වන්නේ කී කල්පයකටද කියලා යොදලා තියෙන්නේ. ඔව්හු කවුරුත් අන්දමන්ද වී සිටියා. අන්දමන්ද වී. කිසිවක් කර කියා ගත නොහැකි කියන අදහස. ඕකෙන් මේකෙන් වෙන්නේ අපටත් උසාවි බඩ ගන්න. උසාවි බඩ ගන්න. වචනාර්ථය ගත්තොත් එහෙම මේ උසාවියට බඩ ගාගෙන යන පිඹුර සර්පයෝ නෙවෙයි. නමුත් අර රස්තියාදු වෙනවා කියන එක මේකෙන් අදහස් කරන්නේ. නිලධාරීන් හා ගැමියන් අතර අදහස් සුවමාරු කර ගැනීමේදී නිලධාරීන්ගේ වචනවල අර්ථ අවබෝධ කරගන්නා ආකාරය අනුව කතාවේ සිද්ධීන් රසවත්ව නිරූපණය කරන අවස්ථාද වේ. ඒ බඳු අවස්ථා සඳහා කතුවරයා යොදාගන්නේ එවකට ගැමි සමාජයේ භාවිතා කළ ලොක්ක, කක්කුස්සියක් යන ග්‍රාමීය වදන්, ඒ වගේම ගෘහමූලික, වැසිකිළි යනාදී මධ්‍යම පාන්තික නිලධාරීන් භාවිත කළ වියත් වහරේ වදන්.
එයින් එම අවස්ථාව රසවත් කළා පමණක් නොව ගැමියන්ගේ දැනුම පිළිබඳ යථාර්ථයක්ද හෙළි කිරීමට කතුවරයා සමත් වේ. දැනුම කියන්නේ සාමාන්‍ය භාෂා විවහාරය අවබෝධයක් නැහැ. ගැමි බස් වහර තමයි ගැමියන්ට පුරුදු. බලන්න කවුද මේ ගෙදර ගෘහමූලිකයා? ඔහු කතා කළේ කවර භාෂාවකින්? වචන සිංහල වුවත් උච්චාරණය සිංහල නොවිය. තාත්තාටද මේ ගැටලුවක් වූ බව පෙනී ගියේ ඔහු විමතියෙන් සුගතන්ගේ මුහුණ බැලූ සැටිය. සුගතන්නේ තේරුම් ගැනීමට කලින් නමුත්තාගේ උපකාරය ලැබිණි. බලන්න තවද කෙටි කතාවේ සිටින මම නැමැති ළමයා. එම කෙටි කතාවට පසුබිම් වූ සිදුවීම වූ කාලයේදී වයස අවුරුදු 10ක් 12ක් අතර වයසක පසුවන්නකු බව හැඟී ගියද කතුවරයා ඇතැම් අවස්ථාවල කතකයාගේ ප්‍රකාශන ශෛලිය සකසන්නේ සම්භාව්‍ය සිංහල යෙදුම්ද යොදමින්ය. දැන් මෙච්චර වෙලා අපි කතා කළේ අර ග්‍රාමීය බස් වහර, ගැමි බස් වහර, ඒ වගේම ගැමි බස් වහරයි අර නිලධාරීන්ගේ භාෂා රටාව අතර තියෙන ගැටණේ ගැටුම, ඒ වගේම දැන් කතා කරන්නේ අර සම්භාව්‍ය සිංහල වදන්. සම්භාව්‍ය සිංහල වදන් පාවිච්චි කරලා තියෙනවා මේ කෙටි කතාවේ තවත් බොහෝ තැන්වල. බලන්න ඒකෙන් අපට දනවනවා එක්තරා විදිහකින් මේ කතකයා එහෙම නැත්නම් මේ ළමයා ලොකු මල්ලි මේ තමන්ගේ මතකය තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න එක්තරා විදිහක අතීත ආවර්ජනයක් හැටියට. අතීතයේ සිදුවෙච්ච දෙයක් මේ ඔහු වැඩිහිටියෙකු බවට පත් වුණයින් පසුව නැවත සිහියට නගා ගැනීමක් හැටියට තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඒක තමයි අපිට හිතන්න පුළුවන් වෙන්නේ. බලන්න එමගින් කතකයා මේ ඉදිරිපත් කරන්නේ වසර ගණනාවකට පෙර වූ යම් දෙයක් ආවර්ජනය කිරීමකයිද පාඨකයාට සිතා ගැනීමට ඉඩ හැර ඇත. පහත් දැක්වෙන්නේ ඒ බඳු යෙදුම් සහිත තැන් කිහිපයක. මොකද අවුරුදු 10ක 12ක දරුවෙකුට මේ වගේ ලේඛන ශෛලියක් මේ වගේ ප්‍රකාශන ශෛලියක් තිබෙන්නට පුළුවන්ද? අවුරුදු 10ක 12ක දරුවෙක් මේ අත්දැකීම එම වයසේදී ඉදිරිපත් කළා නම් මෙතරම් ගැඹුරු වචන යොදා ගන්න නැහැ. ඒ නිසා අපට හිතන්නට වෙන්නේ මේක මේ කතකයා එහෙම නැත්නම් ලොකු මල්ලි පසු කාලීනව වැඩිහිටියෙකු බවට පත් වුණයින් පසුව මීට වසර ගණනාවකට පෙර ඒ අවස්ථා සිදුවීම් යලි සිහියට නගා ගනිමින් කරන ලද රචනයක් හැටියට තමයි මේ කෙටි කතාව අපට ඉදිරිපත් කරන්න තියෙන්නේ. බලන්න තම අභිමතාර්ථ සාධනය සඳහා මෙවැනි කෙටි මාවතක් ඇතත් අක්කා කිසි දිනක ඒයින් ප්‍රයෝජන ගන්නට නොසිතයි. අභිමතාර්ථ සාධනය කියලා කියන්නේ අරමුණු ඉටු කර ගැනීම. දැන් ඔබට මතක ඇති සතර කන්මන්ත්‍රණයේ පළවෙනි පාඩමේ තිබුණා අභිමතාර්ථ සාධක වූ චින්තා මාණික්කයක් බඳු වූ මාගේ ස්වාමි දරුවෝ කියලා. මහෞෂධ පඬිතුමා ගැන බෝසතාණන් වහන්සේ ගැන ඉදිරිපත් කළ තිබුණ ප්‍රකාශයක්. අභිමතාර්ථ සාධක වූ චින්තා මාණික්කයක් බඳු. අභිමතාර්ථ සාධනය කියලා කියන්නේ අරමුණු ඉටු කර ගැනීම කියන අදහස. එතකොට අභිමතාර්ථ සාධනය කියන වචනේ අපි සාමාන්‍යයෙන් එදිනදා පාවිච්චි කරන වචනයක් නෙවෙයි. සම්භාව්‍ය සිංහල යෙදුමක්. එතකොට එම සම්භාව්‍ය සිංහල යෙදුම් පවා මේ කතුවරයා යොදාගෙන තිනවා Tamanගේ ලේඛන ශෛලිය අර රසවත් කරන්නට ඒ වගේම විවිධත්වයක් ගෙන දෙන්නට ලේඛන ශෛලියට. බලන්න ඇගේ ඒ කාරුණික භාවයෙන් නැතහොත් දුර්වලතාවෙන් මම නොසෑහෙන තරම් ප්‍රයෝජන ගතිමි. කාරුණික භාවය, දුර්වලතාවය. හරිද? ඊළඟට බලන්න මේ පරස්පර විරෝධ භාවයෙන් මා තුළ විමතියක් හටගත්තෙන් මම පාසලේ උගත් කරුණු ගැන අම්මාට කීවෙමි. පරස්පර විරෝධ භාවය, විමතිය මේ කියන දේවල් අර සම්භාව්‍ය සිංහල වදන්. පැහැදිලිද? ඊට පස්සේ බලන්න ගැමියන් වචනවල අදහස වෙනත් ආකාරයෙන් තේරුම්ගෙන හාස්‍යෝත්පාදක පිළිතුරු දෙන අවස්ථාද කෙටි කතාවෙහි වේ. සුගතන් හා හේරත් සෞඛ්‍ය පරීක්ෂකවරයා ගැන කතා බහ කරද්දී තිකෝනිස් කළ දෙයක්ද කියමින් සිනහවේ. නිලධාරියා ඇසුවේ වැසිකිළියක් තිබේද යන්නයි. එහෙත් තිකෝනිස් සිතුවේ නිලධාරියා වැසිකිළි අවශ්‍යතාවකට යාමට වැසිකිළියක් සොයන බවයි. මෙහිදී කතුවරයා එම සිදුවීම වඩාත් රසවත්ව පැවසීමට යොදාගත්තේ ධ්වනිතාර්ථයන් හඟවන ආකාරයේ ගැමි වදන්නේ. කියන්නේ උදාහරණයකට අර තිකෝනිස් අදහස් කරන්නේ අනේ මෙහෙ මුකුත් කක්කුස්සියක් නැහැ. ඔන්න ඔහේ බැද්දට පාත් වෙන්න කියන අදහස. කියන්නේ තිකෝනිස් බල හිතුවේ නිලධාරියා වැසිකිළි වමනාවකට ආවයි කියලා. ශාරීරික අවශ්‍යතාවක් සඳහා පැමිණියා කියලා. ඒ වගේ තත්ත්වයක්. නමුත් ඇත්තම අදහස ඒක නෙවෙයිනේ. නිලධාරියා ඇවිල්ලා තියෙන්නේ වැසිකිළි පිළිබඳව සංගණනයක් ගන්න. දැන් මේ උදාහරණය බලන්න.
දැන් මේ උදාහරණ ඔබට අවස්ථා කීපයකට විචාර කීපයකට යොදා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තැන් අඳුනගන්න. ඕනම මේ පාඩමක විශේෂයෙන්ම මේ ගද්‍ය පාඩම් වල ඒ කියන්නේ අපට වැසිකිළියක්, අමාවතුරේ තියෙන අඟුල්මල් දමනය, සද්ධර්ම රත්නාවලියේ උග්ගසේන නම් සිටු පුත්තුගේ වස්තුව, සතරකන් මන්ත්‍රණය නැත්නම් උම්මග්ග ජාතකයේ තියෙන අර සතරකන් මන්ත්‍රණයේ පාඩම, මේ වගේ බැද්දේගම නේ පරහම 9 වෙනි පරිච්ඡේදය, මේ වගේ විශේෂයෙන්ම ගද්‍ය පාඩම් ඉස්සරහට එන ඔය දියමන්තිමාලය ගද්‍ය පාඩම් වල විචාර වලට බහුලව එන පාඨ කියලා කියන්නේ මේ උපුටා ගැනීම. පාඨ නිරන්තරයෙන් මතක තබා ගන්න සිද්ධ වෙනවා. පැහැදිලි. එතකොට සුදුසු පරිදි ඒවා ඒ විචාර සඳහා ඔබට යොදා ගැනීමට අනිවාර්යයෙන්ම පුළුවන්කම ලැබෙනවා. එහෙම නැතුව මේ කෙටි ක්‍රම එහෙම නැත්නම් කම්මැලි ක්‍රම ගැන විමසන්නට එපා. අහන්නට එපා. එනවාද මේ ඒ විදිහටම ලියන්න ඕනේද? එතකොට මේ උපුටා ගැනීම උදාහරණය අපිට වෙනස් කරලා ලියන්න බැරිද? මතක තබා ගන්න සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ මට්ටමේදී ඔබට ඒ දේ කරන්න බෑ. ඔබ ඒ අදාළ උපුටා ගැනීම අදාළ පාඩ ඒ විදිහට ලියන්නට අවශ්‍යයි. වචනයක් දෙකක් එහා මෙහා වුණාට ගැටලුවක් නැති වෙයි. නමුත් ඒ වුණාට ඔබ ඒක ලියන්නට අවශ්‍යයි. එහෙම නැත්නම් ඔබේ විදිහට හදලා ලියන්න බෑ ඔබට. උදාහරණයක් ඇරෙට අපි ගුත්තිලයට අදාළ කවි 34න් අපිට ਵਿਚාරයකට ලියද්දී අපි ගුත්තිලයක අපි වෙනස් කරලා ලියන්නේ. මුනිසිරිපාසි මිමින්නේ පාඩමට අදාළව ඔබට ලියන්න සිදුවෙන ਵਿਚාරයකදී ඔබ ඒකේ කවි වෙනස් කරලා ඔබේ විදියට හදලා ඔබේ කවි හවිලියට හදලා ඔබ ලියන්නේ කියන දේ පැහැදිලිද? කෑරගලය වැජබේ මේ ලෙසින් සිට කියන පාඩමේ මග විසිතුරු පාඩමේ මේවල මේ ඔබ හදලා කවි ලියන්නේ. ඔබ ඒ අදාළ નિયમિત කවි નિયમિત ආකාරයෙන් નિયમિત තැන ඉදිරිපත් කරනවානේ, උපුටා ලිවීමක් කරනවානේ. ඒ වගේ තමයි මේ ගද්‍ය පාඩම් වලත් ඔබට මේ අදාළ උපුටා ගැනීම මේ විදිහට සුදුසු පරිදි ලියන්නට සිද්ධ වෙනවා. පැහැදිලිද? ඒ සඳහා කෙටි ක්‍රම, පහසු ක්‍රම, ලෙහෙසි ක්‍රම කියලා ඒ උදාහරණ ඔබට කැමති පරිදි වෙනස් කරලා ලියන්නට අවසරයක් නැහැ. ඒ දේ මතක තියාගන්න. දැන් තව දෙයක් තමයි ඔය මේ සිංහබාහු නාට්‍ය පෙළ මහාචාර්ය දිරිවිර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍ය පෙළ ඔබට වෙනස් කරන්න මේ අයිතියක් නැහැ. හොඳට මතක තියාගන්න. නඩු යන වැඩ. පැහැදිලිද? පැහැදිලි. ඔබට වෙනස් කරලා ඒ දෙබස් ලියන්න බෑ. දැන් සමහරක් දරුවන්ගේ විචාර බලනකොට අපි දකින දෙයක් තමයි මේ ලෙනාත හැර යාම පාඩමට අදාළව ලියලා තියෙන විචාරවල මේ උද්දෘත පාඨ ලකුණු යොදලා ලියලා තියෙනව මොනවද මන් දන්නේ උපුටා ගැනීම වගේ. හැබැයි ඒක මහාචාර්ය දිරිවිර සරච්චන්ද්‍රයන්ගේ 1961 ඉඳන් රඟ දැක්වෙන මේ දක්වා රඟ දැක්වෙන මහාචාර්ය දිරිවිර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍ය පෙළ නෙවෙයි. වෙන මොකක් හරි සිංහබාහු එකක්. වෙන මොකක් හරි නාට්‍ය පෙළ. ඒ නිසා එහෙම බෑ. පැහැදිලිද? ඔබට මේ නාට්‍ය පෙළ ඔබට වචන වෙනස් කරන්න බෑ. පැහැදිලිද? මම මේ කියන දේ සමහරක් වෙලාවට ඔබ එකඟ නොවේයි. නමුත් ඒක තමයි ඇත්ත. ඔබට සිංහබාහු නාට්‍යයේ ලෙනාත හැර යාම පාඩමෙන් ඔබට ਵਿਚාරයක් ආවොත් එහෙම ඔබට ඒකේ මේ ඒ නාට්‍යයෙන් උපුටා ගන්න කොටස්, ඒ කියන්නේ ලෙනාත හැර යාමේ දෙවෙනි අංකයෙන් උපුටා ගැනීම උද්ෘතයන් ඔබට වෙනස් කරලා ලියන්න බෑ. ඒ නිසා ඔබ හැමතිස්සෙම පාඩමක හඳුනගන්න මෙන්න මේ කියන පාඩමේ මේ කියන උපුටා ගැනීම අපට බොහෝ විචාර සඳහා යොදා ගන්නට පුළුවන්. අන්න ඒ විදිහට ඔබ ඒක වෙනමම සකස් කරගන්න. ඒක එහෙම සකස් කර ගැනීමේ හැකියාවක්, ශක්තියක් ඔබට තියෙන්නට ඕනේ. ඒක හැමතිස්සෙම ගුරුවරු කරලා දෙනකම් බලන් ඉන්න එපා. මතක තියාගන්න අපේ කාලවල අපි එහෙම කවදාවත් අපිට මේ විදිහට මේ තරම් මෙහෙම අපේ පසුපස ගුරුවරු හිටියේ නේ. අපිට මේ තරම් මෙහෙම කියලා උගන්වුවෙත් නැහැ. ඒ කියන්නේ මේ විදිහට උපුටා ගැනීම අරවා මේවා ਵਿਚාර අරවා මේවා නෙමෙයි. පාඩම පැහැදිලි කරලා දෙනවා, පාඩම කියලා දෙනවා. එතකොට විචාර ලිවීම අපසතු කාර්යයක්. පැහැදිලිද? ඒ කාලේ. දැන් මෙතන වෙලා තියෙන්නේ අපි විචාර උදාහරණත් මෙතන සාකච්ඡා කරනවා මේ විදිහට. නේ උපුටා ගැනීම ආදියත් පෙන්වනවා. ඒ නිසා මේ මතක තියාගන්න ඔබත් වැඩ කරන්න ඕන. පැහැදිලිද? ඔබත් වැඩ කරන්නට ඕන. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ. මේ සියලු දේ ගුරුවරයා කරලා ඔබ නිෂ්ක්‍රීයව හිටියොත් ඔබට විභාගයට මේ මූණ දෙන්න බැහැනේ. මොකද ඔබ වෙනුවෙන් ගුරුවරයා ගිහිල්ලා විභාගෙ ලියන්නේ.
දැන් සමහර වෙලාවට සමහර අය හැසිරෙන්නේ මේ විදිහට. සමහර අය ඉන්නේ මේ විදිහට. පුළුවන් නම් ගිහිල්ලා විභාගෙත් ලියලා එන්න අපි වෙනුවෙන්. ඒවා බලාපොරොත්තු වෙන්න බැහැනේ. ඒ නිසා විභාගයේ ඔබේ නේ විභාගයට මුහුණ දෙන්නේ ඔබයි. අප සාමාන්‍ය පෙළ විභාගයේ ඔබේ. ඒ නිසා ඔබ වැඩ කරන්න. ඔබ මහන්සි වෙන්න. සියලුම දරුවන්ටයි කියන්නේ. පැහැදිලිද? ඔබ නිෂ්ක්‍රීයව ඉඳලා ඔබ කිසි දෙයක් කරන්නේ නැතුව ඔබ අතපය හකුලගෙන ඉඳලා විභාග සමත් වෙන්නට බලාපොරොත්තු වෙන්න එපා. ඒක පැහැදිලිවම කියන. බලන්න. මෙතන කියනවා තිකෝනිස් කිව්වලු අනේ බුදු මහත්තයෝ මෙහෙ මොන කක්කුසිද? ඔන්න යොතනින් බැද්දට පාත් වෙන්නේ. එහෙම කියලා කෙල්ලේ මේ මහත්තයට වතුර පණිට්ටුවක් ගෙනත් දීපිය කියලාත් කිව්වා. මිනිහට තරහ ගිය පාරේ වෙලෙම නඩු දාන්න නම ලියාගෙන ගියා. මේ තවත් එබඳුම හාස්‍ය දනවන අවස්ථා කීපයක් කතුවරයා සිය භාෂා භාවිතයේ නිපුණත්වය ප්‍රකට කරවමින් ඉදිරිපත් කර ඇති ආකාරය. දැන් යම්කිසි කොටසක් එහෙම නැත්නම් යම්කිසි අවස්ථාවක් පිළිබඳව කතුවරයා විස්තර කරද්දී එය හාස්‍යෝත්පාදක ලෙස ඉදිරිපත් කිරීමේ දක්ෂතාව ඒ කතුවරයාට තියෙන්නට ඕන. එතකොට මේ කේ ජයතිලක තුලත් ඒ හැකියාව තියෙනවා. දැන් අර ඔය තිකෝනිස්ට වෙච්ච ඇබැද්දිය කියවන අපිට පවා මුවගට සිනහාවක් නැගෙනවනේ. ඒ වගේම ඒ බඳු තැන් තව තියෙනවා. මේ කෙටි කතාව. එකම තැන ඒක නෙවෙයි. බලන්න. මේ ඒවා එක්තරා ආකාරයක ව්‍යංග්‍යාර්ථ දනවන සිදුවීම්ද වේ. පයලිස්සා ගියහොත් නැතිනම් සමබර නැති වූහොත් ඔහු රැඳෙන්නේ අඩි ගණනක් පහලින් ගලා යන දියපාරෙහිය. එවිට නෑමෙන් පමණක් තෘප්තිමත්ව ගොඩේමට ලැබුණොත් ඒත් ලොකු වාසනාවක්. නොකිය කියන්නේ මොකද්ද? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ ඒ දණ්ඩෙන් ගිහිල්ලා බැරි වෙලාවකත් කකුල පැටලිලා වැටුණොත්, කකුල ලිස්සලා වැටුණොත් ඔහුට නාගෙන විතරක් සෑහීමකටපත් වෙලා ගොඩට එන්න අවස්ථාව ලැබෙන්නේ කලාතුරකින්. නොකිය කියන්නේ මොකද්ද? ඇලේ වැටිලා නාන්න නෙමෙයි තුවාල පවා සිදු වෙන්නට පුළුවන් කියන දේනේ. එය මේසන් බාස්වරුන්ට වැඩ අධික ඊතා වාසිදායක කාලයක් විය. වැඩක් නැතිව තැන තැන රස්තියාදු වෙමින් සිටි ගැටවරයෝද හදිසි බාස්වරුන් වන්නට වූහ. එතනත් පැහැදිලි වෙනවනේ නේ. මේසන් බාස්වරුන්ට වැඩ අධික ඊතා වාසිදායක කාලයක් වුණා කියලා කියන. ඒ වගේම කිසිම වැඩක් නැතුව තැන් තැන්වල රස්තියාදු වෙමින් සිටි අය පවා නේ පැහැදිලි රස්තියාදු වෙමින් සිටි අය පවා හදිසි බාස්වරුන් බවට පත් වුණා කියලා කියනවා. හරිද? එතකොට ඒකෙනුත් අදහස් වෙන්නේ හාස්‍ය රසයෙන්. කිසිම වැඩක් නැතුව හිටපු අය පවා බාස්ලා බවට පත් වුණා. පැහැදිලිනේ? ඉතින් ඒ පත් වෙච්ච බාස්ලාගේ බාස්ලාටින් නිදිවන වැසිකිලි කතරම් ගුණාත්මක තත්ත්වයේ තිබුණාද කියන එක පිළිබඳ ගැටලුවක්. පැහැදිලිනේ? කොහොමත් ඒ වගේනේ ගුණාත්මක භාවය පහළ යනවා. නේ? යම් යම් දේවල් සුලභ වෙනකොට ගුණාත්මක භාවය පහළ යනවා. තවද ගැමි ජනවහරේ අපට හමු වන උපමා කීපයක්ම මෙම තම කෙටි කතාවේ ලේඛන ශෛලිය රසවත් කිරීමට කේ ජයතිලකයන් විසින් යොදා ගනු ලැබ ඇත. ගැමි ජනවහරේ හමු වන උපමා. හරිනේ? අදාළ අවස්ථාව පාඨක මනසේ මවන්නට මේම උපමා සමත් ඇත. මේ බඳු උපමා කිහිපයකි. සුදු පාට වැස්සක් මෙන් වර්ෂාවක් වැස පායන්නක් මෙන් අපිත් කට වචනෙට කියනවානේ වැස්සක් වැහැලා පෑවුවා වගේ කියලානේ. රෞරව නරකය වැනි පුංචි පැටියෙකු ඇති වූවක් මෙන් බලන්න සරල ගැමි වහරට සමීප උපමා යොදාගෙන තියෙන. එහෙනම් අපි මේ ਵਿਚාරය අවසන් කරනවා. මෙතෙක් අපි කතා කරපු කරුණු කාරණා සංක්ෂිප්තව මේ විදිහට ඉදිරිපත් කරමු. බලන්න ගැමි සමාජයත් එහි ඇතුළත් චරිත හා සිද්ධීන් රසවත්ව හා යථාර්ථවාදී ලෙස නිරූපණය කිරීමට කතුවරයා යොදාගෙන ඇති ගැමි ධ්වනිතාර්ථ සහිත යෙදුම් වචන ගැමි වහර සම්භාව්‍ය යෙදුම් උපමා පිරුළු ආදිය මෙම කෙටි කතාවේ සාර්ථකත්වයට තුඩු දී ඇති බව ඉහත උදාහරණ විමසීමෙන් අපට පෙන්වා දිය හැකිය. නේ? ඉහත උදාහරණ විමසීමෙන් මේ වගේ විවිධාකාර වූ භාෂාව රසවත් කර ගැනීම සඳහා විවිධාකාර වූ උපක්‍රම යොදාගෙන තියෙනවා. එතකොට මේ ਵਿਚාරය අපි කතා කරේ තුන්වෙනි ਵਿਚාරය කතා කළේ කතුවරයා යොදාගෙන තියෙන භාෂාව පිළිබඳවයි. එතකොට අපි මේ කතා කළේ ਵਿਚාර තුනක් මේ අපට වැසිකිලියක් පාඩමට අදාළව අපට මේ යොදාගත හැකි ලිවිය හැකි ਵਿਚාර තුනක් පිළිබඳව. එතකොට ආදර්ශ ਵਿਚාර තමයි මෙතන අපි මේ සාකච්ඡා කළේ පැහැදිලි කරගත්තේ. එතකොට මෙම ਵਿਚාර මාතෘකා තුන යටතේ ඔබත් ਵਿਚාර ලියලා පුහුණු වෙන්න. ඒක විශේෂයි. ਵਿਚාර ලියලා ඔබත් පුහුණු වෙන්න පුරුදු වෙන්න. මොකද
මේ වැසිකිලි භාවිතය සම්බන්ධව තියෙන මේ කෙටි කතාව අපට වැසිකිලියක් පසුගිය අපස සාමාන්‍ය පෙළ විභාගයේදීත් විචාර අහලා තිබුණු පාඩමක්. ඒ නිසා සුදුසු පරිදි මේ පාඩම ඇසුරෙන් විචාර ලියලා පුහුණු වෙන්න කියලත් ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.